සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට ලෝතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොවටම sannivedanaya කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් දායකත්ව ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහායි ඔබ අප කවුරුත් මේ සූදානම් වන්නේ. සදහවතුනි ආතම උතුම් දායකත්ව ධර්ම දේශනය සඳහා අප කළා වූ ගෞරවාන්විත ආරාධනය පිළිගෙන වැඩම වදාළ නදිමාල පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය රාජකීය පඬිත දර්ශනපති පූජ්‍යපාද නම කෙනට අවසරයි මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ සාදුනාදයක් දී දෙපා නැමද පිළිගෙන සිටිමු. සාධු සාධු සාධු. සදහවතුනි ආතම උතුම් දායකත්ව ධර්ම දේශනයේ බැතිවර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. අංක 252 උඩුමුල්ල මුල්ලේරියාව නවනගරයේ පදිංචි නිදීඥ අම්පේගමගේ උපේක්ෂා දිල්හානි සහ පවුලේ පින්වත් පිරිස විසින් සදහවතුන් අරමුණු ලෙසින් සඳහන් කරගෙන තිබෙනවා. නීතිඥ අම්පේගමගේ උපේක්ෂා දිල්හානි මෙනවියගේ ජුනි මාස 8 වන දිනට යෙදෙන ජන්මදිනයට ආශිර්වාද කිරීම එවැගේම සසරේ කරන ලද අකුසල කර්ම දුරු වීම පිණිස හේතු උපකාර වේවායි ප්‍රාර්ථනා කිරීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස උපකාර වේවායි ප්‍රාර්ථනා කිරීම එවැගේම පරලෝසපත් MD අයිරින් ඩයස් මෑණියන්ටත් අම්පේගමගේ බුද්ධදාස පියාණන්ටත් මල්දිනියගේ පොඩි නෝනා ආච්චි අම්මාටත් MD කරොලිස් ඩයස් සීයාටත් අම්පේගමගේ සෝමදාස බාප්පාටත් ඇතුළු සිළුම සංසාරගත ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම එවැගේම සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම දිදුල මදුජාලයේ කරු සභාපති තැන්පත් පූජ්‍යපාද නම කෙනට අවසරයි මාලිගා විලාසජී ස්වාමීන් වහන්සේටත් ගෞරවනීය දේශකයන් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් නෑදෑහිත මිතුරන් ඇතුළු ලංකාවාසී ලෝකවාසී සැමටත් ධර්ම දේශනාවට සවන් දෙන සුපින්වතුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙත්වා යන උතුම් ප්‍රාර්ථනයක් නැතිවයි සදහවතුන් අද මෙම උතුම් දායකත්ව ධර්මදේශනයේ බැතිවර දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ. එසේනම් සදහවතුනි ගෞරවනීය දේශකයන් වහන්සේට ධර්මදේශනය සඳහා ආරාධනා කරමින් අප සැම මෙතෙන් සිට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව මෙම උතුම් දායකත්ව ධර්මදේශනය ශ්‍රවණය කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, දිදුල රූපවාහිනිය ඔස්සේ ලංකාවාසී සදහවතුන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝකවාසී සදහවතුන්ටම බුදු බණ පදයක්
ශ්‍රවණය කළ හැකි වන පරිදි අද මේ ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ අංක 252 උඩුමුල්ල මුල්ලේරියාව නවනගරය. මේ ලිපිනේ පදිංචි නීතිඥ අම්පේ ගමගේ උපේක්ෂා දිල්හානි මහත්මිය සහ පවුලේ පින්වත් පිරිසයි. මේ පින්කමේ ප්‍රධාන අරමුණ තමයි නීතිඥ අම්පේ ගමගේ උපේක්ෂා දිල්හානි මෙනවියගේ ජුනි මාස 8 වන දිනට යෙදෙන ජන්මදිනයට ආශිර්වාද කිරීම. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා එතුමියට සුබ උපන්දිනයක් වේවා, නිදුක් නිරෝගී භව, දීර්ඝායුෂ ලැබේවා කියා. සසරේ කරන ලද අකුසල කර්ම දුරු වේ. කුසල කර්ම මතුවීමට මේ පුණ්‍ය ක්‍රියාවද උපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින්කම උපකාර වේවා. පරලෝ සපත් MD අයිරින් ඩයස් මෑණියන්ටත් අම්පේ ගමගේ බුද්ධදාස පියාණන්ටත් මල්දෙනියගේ පොඩි නෝනා ආච්චි අම්මාටත් MD කරෝලිස් ඩයස් සීයාටත් අම්පේ ගමගේ සෝමදාස බාප්පාටත් ඇතුළු සංසාරගත සියලුම ඥාතීන්ට මේ පින් අත්පත් වේවායි එතුමිය ප්‍රාර්ථනා කරනවා. මෙවැනි අරමුණු මුදුන්පත් කරගෙන තමයි අද දවසේ මේ උදාරතර ධර්ම දානමය පින්කම සිද්ධ කරන්න කල්පනා කළේ. පින්වතුනි, බණපදයක් අහනකොට තමයි අපේ ධර්මඥානීය දහම් දැනුම අවබෝධය පුළුල් වෙන්නේ. ඇහු බණපද නැවත නැවත අහනවා. පින්වතුනි, අපි අහලා තියෙන ධර්මයේ ඇදතෙන් තියෙනවා නම් ඒව ඍජු වෙනවා. වැරදි තැන් තිබුණා නම් ඒව නිවැරදි වෙනවා. සැකතැන් තිබුණා නම් සැක දුරු වෙනවා. එහෙනම් පින්වතුනි, ධර්මයේ නිතර නිතර ශ්‍රවණය කිරීම මොන තරම්නම් ප්‍රයෝජන ලැබෙන කාර්යයක්ද? පින්වතුනි, අපේ හිත හැම වෙලාවෙම එකම අයුරින් තියෙන්නේ නැහැ. චිත්ත සමාධියෙන්ම තියෙන්නේ නැහැ. හිත වහවහ වෙනස් වෙනවා. ඒකට හේතුව පින්වතුනි, අපි හැම මොහොතකම අපේ පසින්දුරන්ගෙන් පංච කාම වස්තුන් ග්‍රහණය කරගන්නවා. එතකොට සිතුවිලි අරමුණු ඇති වෙනවා. ඊටත් වඩා පින්වතුනි, අපි හැම වෙලාවෙම අෂ්ට ලෝක ධර්මයට මුහුණ දෙනවා.
මේ අටලෝ දහමට මුහුණ දෙනකොට අපට ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් ආවොත් අපි ඒ වෙලාවේ සතුටු වෙනවා. අපි උද්දාමයටපත් වෙනවා, ආඩම්බර වෙනවා. ඒ වුණාට අපට අලාභයක්, අපට කාගෙන් හරි නින්දාවක්, අපහාසයක්, උපහාසයක් ආවොත් මොකද වෙන්නේ? පින්වතුනි, අපි මානසික වැද වැටෙනවා. නොසන්සුන් වෙනවා මනස. මනස වික්ෂිප්ත වෙනවා. සමහර වෙලාවට කලකිරෙනවා ජීවිතය ගැන. සමහර අවස්ථාවන් වලදී ජීවිතේ එපා වෙච්ච අවස්ථාත් ඇති. මෙන්න මේ වගේ වෙලාවකදී හිතට සහනය, සංසිඳීම ඇති කරගන්න බණපදයක් තමයි පිහිට වෙන්නේ පින්නතුනි. පින්නතුනි, ඔබ අප කාගේ ජීවිතයට විවිධ ප්‍රශ්න බලපානවා. ඒ ප්‍රශ්න හමු වේ. පින්නතුනි, අපි අසීරුතාවන්ට පත් වෙන අවස්ථාවෙමටයි. හැබැයි සමහර ප්‍රශ්න වලට අපට විසඳුම හොයාගන්න පුළුවන් සල්ලි තියෙනවා නම්, මිල මුදල් භවභෝග තියෙනවා නම්, සමහර ප්‍රශ්න වලට උත්තර ලබා ගන්න පුළුවන් තමන් ලැබපු ජීවිතයේ අත්දැකීම් වලින්. සමහර වෙලාවට තමන් ලබාගත් දැනුගත්කම් වලින් ඒ වයින්ොත් විසඳුම් හොයන්න පුළුවන්. හැබැයි පින්නතුනි, සමහර ප්‍රශ්න තියෙනවා ඔය එකකින්වත් විසඳුම හොයන්න බෑ. සල්ලි තිබුණට, දැනුගත්කම් තිබුණට, අත්දැකීම් තිබුණට බෑ. සමහර ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕන ධර්මයෙන්මයි. ඒ නිසා ධර්මය එච්චර අපට පිහිට වෙන දෙයක්. අපි කාගේවත් ජීවිත අංග සම්පූර්ණයි කියලා කියන්න බෑ. අපේ ජීවිතවල කොතෙකුත් දුර්වලකම්, අඩුපාඩුකම් තියෙනවා. ඒ දුර්වල අඩුපාඩුකම් පියවා ගන්න, මෙලොව වශයෙන් ජීවිතය සාර්ථක කරගෙන පරලෝ ආයති භවය සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබන්න පිහිට වෙන්නේ බණපදයක්. පින්නතුනේ, මේ සියල්ලටම වඩා අපි අනවරාග්ද සංසාරයේ සැරිසරන අය, අන්නේ සසරගත දුක නිවන්න පිහිට වෙන්නේ බණපදයක්. බණපදයක් නැතුව මේ ලෝකේ කාටවත් නිවන් දකින්න බෑ. අඩු ගානේ භාවනා කමටහනක් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කරන්න ඕන පින්නතුනේ. මේක තමයි ස්වභාවය. ඒ නිසා ධර්ම ශ්‍රවණය අපට එච්චර වැදගත්. පින්නතුනි, අපි අද සලකා බලමු අපේ සංසාර ගමන කොහොමද සිද්ධ වෙන්නේ. ඒ සසර ගමන නතර කරලා අපි නිවනට සම්ප්‍රාප්ත වන්නේ කොහොමද? අද ධර්ම දේශනාවෙන් ඒ ගැන තමයි අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපේ සසර ගමනට හේතු වන ප්‍රධානම කරුණක් තමයි අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකක්ද? අවිද්‍යාව කියන්නේ නොදැනීම, අනවබෝධය, මුලාව, මෝහය. ඒකට තමයි අවිද්‍යාව කියන්නේ. විද්‍යාව කියන්නේ ඒකේ විරුද්ධාර්ථය. අපට විද්‍යාව පහළ වුණොත්
අපි එදාට අවබෝධය ලැබුවා කියලා කියනවා. එහෙනම් ද්වාදසාංග පටිච්ච සමුප්පාදයේ පළවෙනි අංකය අවිද්‍යාවයි. අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා තමයි සංස්කාර හටගන්නේ. සංස්කාර කියන්නේ කුසල අකුසල කර්ම. එහෙනම් පින්නතුනි අවිද්‍යාව දුරු කළා විද්‍යාව පහල කරගත්තොත් අපට පින්පව් අවශ්‍ය නැහැ. දැන් රහතන් වහන්සේ කෙනෙක් පින්පව් දෙකම නැති කළ උතුමෙක්. පුඤ්ඤ පාප පහීනස්ස. පින්පව් දෙකම නැහැ. පව් නෙවෙයි පින් කරන්නෙත් නැහැ. දැන් පින ඕන වෙන්නේ අපිටනේ. අපි පින් කරලා අපට ඕන වෙන්නේ සසර සැපවත් කරගන්න. ඒ නිසා සංසාරයේ සැපවත් භාවයට පත් කරගන්න එක තමයි පිනේ බලාපොරොත්තු. කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රයයට ලැබේවා කියන එක තමයි පිනේ බලාපොරොත්තුව. සත්පුරුෂයෙක් ආශ්‍රය කරන්න ලැබේවා. එතකොට අවිද්‍යාව දුරු කළ විද්‍යාව පහල කරගන්න. විද්‍යාව කිව්වේ අවබෝධය ලබා ගත්තා. මොකක් ගැනද අවබෝධ කරගන්නේ? පංච උපාදානස්කන්ධ. ඒක තමයි ලෝකය කියලා කියන්නේ. දැනට අපට පංච උපාදානස්කන්ධ ගැන දැනුමක් තියෙනවා. ඔබට පංච උපාදානස්කන්ධ මොනවද කියලා අහුවොත් ඔබ ඉක්මනට උත්තර දෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒවයි අර්ථය කියන්නත් පුළුවන්. නමුත් පින්නතුනි අපි පංච උපාදානස්කන්ධය දැනගත්තට දැනුම තිබුණට අවබෝධ කරගෙන නැහැ. ඒ නිසා අපට තියෙන අවිද්‍යාව. ඒකනේ බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධය ලැබලා පළමු ප්‍රීති වාක්‍ය දේශනා කළා. පළමු ප්‍රීති වාක්‍ය දේශනා කරාදී මතක් කළේ අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බේසං ගහ කාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහ කාරක දිට්ඨෝසී පුන ගේහං නකාහසේ සබ්බාතේ පාසුකා බග්ගා ගහ කූටං විසංකිතං විසංකාර ගතං චිත්තං තණ්හායං කය මච්චකා. උන්වහන්සේ ඒකෙදිත් කරුණු දෙකක් තමයි අවධාරණය කළේ. උන්වහන්සේ පැහැදිලි කළේ අවිද්‍යාව නම් වූ කැණි මඩල ප්‍රඥාව නම් වූ නිවනින් නැත්තම් ප්‍රඥාවෙන් ඒ කැණි මඩල දුරු කළා. කැණි මඩල විනාශ කළා. කැණි මඩල කියන්නේ මොකද්ද? කැණි මඩල කියලා කියන්නේ ගෙදරක වහලේ මුදුන් වහල රඳවා තියෙන කුණ්‍යක් තියෙනවා. ඒක සාමාන්‍ය වහලවල් වල නැහැ. පැරණි විහාරවල ඊළඟට ඔබ ගියා නම් ඇම්බැක්කේ දේවාලයට. අන්නේ දේවාලයේ හදලා තියෙන්නේ ওই කැණි මඩලක් එක්ක. වහලේ සියලුම පරාල එකට එකතු කරලා එක කුණ්‍යයකින් නතර කරලා තියෙනවා. මේ කුණ්‍ය ගැලෙව්වොත් මුළු වහලම බිම. ඒක තමයි බුදුහාමුදුරුවෝ මේ පැහැදිලි කරන්නේ. බලන්න කොච්චර ලස්සන උදාහරණයක්ද කියලා. මේ කැණි මඩල නම් වූ අවිද්‍යාව දුරු කළා කියන එක. ඒ වහල ආයිත් හැදෙන්නේ නැහැ. ඒ ගෙදර ආයි හැදෙන්නේ නැහැ. ඒක නිසා අවිද්‍යාව දුරු කරන්න ඕන. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව සඳහා බරණැස ඉසිපතනාරාමයට වැඩම කළානේ. පස්සක තවුසන්ට
උන්වහන්සේ දේශනා කළේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය. මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරන වෙලාවේ මුලින් පටන් ගත්තේ කොහොමද? ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. පැවිද්දන් විසින් අනුගමනය නොකළ යුතු අන්ත දෙකක් තියෙනවා. ඒ ගැන කියන්න කලින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. පෙර නොඇසූ ධර්මයක් මට පහළ වුණා. මොකද්ද පහළ වුණේ? චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විච්ඡා උදපාදි ආලෝකෝ උදපාදි. චක්කුං උදපාදි ඇස පහළ වුණා, ඥානං උදපාදි ඥානෙ පහළ වුණා, පඤ්ඤා උදපාදි ප්‍රඥාව පහළ වුණා, ආලෝකෝ විද්‍යා උදපාදි විද්‍යාව පහළ වුණා, ආලෝකෝ උදපාදි ආලෝකේ ලැබුණා. කරුණු පහක් කියනවා බුද්ධත්වයේ පිළිබඳ විස්තර කරන්න. මේ බුද්ධත්වයේ කරුණු පහකින් තමයි බුදුහාමුදුරුවෝ විස්තර කළේ. එතනදී කියනවා එකක් තමයි විද්‍යා උදපාදි. විද්‍යාව පහළ වුණා. ඒ කියන්නේ අවිද්‍යාව දුරු කළා. එහෙනම් අපේ සසර ගමනට ප්‍රධාන හේතුව කුමක්ද පෙන්වතුනි? අවිද්‍යාවයි. මේ අවිද්‍යාව එකපාරට ඇති වෙච්ච එකක් නෙවෙයි. මේකට දීර්ඝ ගමනක් තියෙනවා. ඒ ගමනේ ප්‍රතිඵලයක් නිසා තමයි අවිද්‍යාවට අපි ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ. ඒ මොකද්ද? අවිද්‍යාව නිකම් ඇති වෙන එකක් නෙවෙයි. අවිද්‍යාව යමකින් පෝෂණය වෙනවා. මොකෙන්ද පෝෂණය වෙන්නේ? පංච නීවරණ වලින්. නීවරණ යන්නේ අර්ථය කුමක්ද? නිවන ආවරණය කරන, නිවන වසාලන, නිවනට බාධා පමුණවන කියන එකයි. අන්න එවැනි නීවරණ පහක් තියෙනවා. ඒ තමයි කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. මෙන්න මේ නීවරණ පහ තමයි අවිද්‍යාව පෝෂණය කරන්නේ. අපි අවිද්‍යාවට තල්ලු කරන්නේ ඇදලා දාන්නේ මේ නීවරණ. කාම ඡන්ද, කාම වස්තුන්ට ඇති කැමැත්ත. පංචකාම වස්තුන්ට ඇති කැමැත්ත. ඒවා පසුපස හඹා යාම. අසකන නාසාදී ඉඳුරන්ගෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී කාම වස්තුන් ග්‍රහණය කරගන්න. එතකොට ඇලීම් ඇති වෙනවා, ගැටීම් ඇති වෙනවා. මේ ස්වභාවය නිසා අපි තුල ප්‍රඥාව වැඩෙන්න ඉඩක් නැහැ. ඒ කාම වස්තුන් පසුපස හඹා යාමක් තමයි එතන තියෙන්නේ. ඒ නිසා අපි තල්ලු කරන්නේ විද්‍යාවට නෙමෙයි අවිද්‍යාවටයි. මොකක් නිසාද? කාමච්ඡන්දය. දෙක ව්‍යාපාදය. මම මේ කෙටියෙන් මතක් කරන්නේ ව්‍යාපාදය. ව්‍යාපාද කියන්නේ අනුන් නැසේවා කියන අදහස. පින්නතුනි අපි තුල අනුන් නැසේවා කියන අදහසක් තියෙනවා නම් ඒ අනුන් නැසේවා කියන අදහස තියෙන්න බෑ අපි තුල නිසි අවබෝධයක් තිබුණා නම්. අනුන්ට යහපතක් කරන්නනේ අපේ හැඟීමක් තියෙන්න ඕන. අන් අය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකෙන් මිදේවා කියලා කියන්නනේ අපේ හැඟීමක් තියෙන්න ඕන. නමුත් වෙන්නේ මොකද්ද? මේ ව්‍යාපාදයේ කියන මේ නිවන වහන කරුණ නිසා අපි තුල ඔය ක්‍රෝධය, වෛරය, අමනාපය, පරිගැනීම හට ගන්නවා. එහෙනම් මේවා හටගන්නේ අපි තුල තියෙන මුලාව නිසා, මෝඩකම නිසා. එහෙනම් අපිට පේනවා අවිද්‍යාව පෝෂණයට බලපාන කරුණක් තමයි ව්‍යාපාදය. තීන මිද්ද කිව්වේ. තීන මිද්ද කියලා කියන්නේ පින්නතුනේ හිතේ ඇතිවන අලසකම, කම්මැලිකම, උදාසීනකම, නිද්‍රාශීලීකම. ඒ කියන්නේ
කුසලයට තියෙන කම්මැලිකම. අකුසල් කරන්න ඕන තරම් කැමැත්ත තියෙයි. කුසලයට කම්මැලි. හොඳ දේ කරන්න. ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරගන්න. එහෙනම් එතනින් වෙන්නේ මොකද? තව තවත් අවිද්‍යාව පෝෂණය වෙන එකනේ. අන්න බලන්න පින්නතුනේ. තීන මිද්දේ නිසා අවිද්‍යාවට දෙන රැකවරණය. උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කියලා කියන්නේ උඩඟුකම නෙමෙයි. හිතේ තියෙන විසිරෙන ගතිය. හිත විසිරෙන්නේ කොහේද? අරමුණු වල. අරමුණු ගන්නෙ කොහෙන්ද? හිතෙන්. මොනෝ මාධ්‍ය කරගෙනද? ඇසකන නාසය ආදිය හරහා. පංචේන්ද්‍රයන් හරහා පංචකාම වස්තුන් ග්‍රහණය කරගෙන අපි අරමුණු ගන්නවා. යන්නේ අරමුණු වල හිත විසිරෙන ගතියට කියනවා උද්දච්ච කියලා. හැම වෙලාවෙම හිත විසිරෙමින් තියෙන්නේ. එක අරමුණක තියෙන්නේ විවිධ අරමුණු ඇති වෙනවා. ඊළඟට බලන්න කුක්කුච්ච. කුක්කුච්ච කියන්නේ පසුතැවෙනවා. අපි ජීවිතේ ගත්තාම බලන්න පෙන්නොතින වැඩියෙන්ම ඉන්නේ පසුතැවිතවිනේ. එක්කෝ අතීතය ගැන හිත හිතා පසුතැවෙනවා. නැත්තම් අනාගතේ තාම මේ දේ කරගන්න මට බැරි වුණා. ඒව ගැන හිත හිත පසුතැවෙනවා. ඒ කියන්නේ ඒව ගැන හිත හිත දුක් වෙනවා. අතීතය ගැන පසුතැවෙනවා. අනාගතේ තාම මට මේ දේ කරගන්න බැරි වුණානේ කියා දුක් වෙනවා. බලන්න පින්නතුනේ. එතකොට හිත තුල ඇති වෙන්නේ කුසල අරමුණුද? නෑ, අකුසල අරමුණු. එහෙනම් අවිද්‍යාව ඒ තුලින් පෝෂණය වෙනවද නැද්ද? පෝෂණය වෙනවා. ඊළඟට විචිකිච්ඡා කියන්නේ සැකය. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගැන සැකයි. දහම් ගුණ ගැන සැකයි. සංඝ ගුණ ගැන සැකයි. එතකොට සැකය නිසා මොකද වෙන්නේ? පෝෂණය වෙන්නේ විද්‍යාව නෙමෙයි අවිද්‍යාවයි. එහෙනම් පැහැදිලි ඔබට අවිද්‍යාව පෝෂණය වුණේ පංච නීවරණ වලින් කියන එක. එහෙනම් පංච නීවරණ ඉච්ඡර බලපානව පෙන්නතොයි. එහෙනම් නිවන වහන, නිවන වසාලන, නිවන අහුරන එකක් තමයි පංච නීවරණ. පින්නතුනි, පංච නීවරණ පෝෂණය වෙන්නේ මොනවයින්ද? පංච නීවරණ පෝෂණය වෙන්නේ ත්‍රිවිධ දුෂ්චරිත වලින්. මොනවද ත්‍රිවිධ දුෂ්චරිත කියලා කියන්නේ? ත්‍රිවිධ අංශ වලින් කරන දුෂ්චරිත. මොනවද? සිතින්, කයින්, වචනයෙන් කරන වැරදි වැඩ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර කයින් කරන වැරදි. මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප වචනයෙන් කරන වැරදි. අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි සිතින් කරන වැරදි. එතකොට සිතින් මෙන්න මේ කයින්, වචනයෙන්, සිතින් කරනු ලබන දුෂ්චරිත නිසා තමයි පංච නීවරණ පෝෂණය වෙලා තියෙන්නේ. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුච්චය, විචිකිච්ඡාව පෝෂණය වුණේ මේ වැරදි ක්‍රියා නිසා. සතුන් මරනෝ, හොරකම් කරනෝ, කාමයේ වරද වයසිරෙනවා. දැන් පින්නොතනේ අපේ හිත තුල තියෙනවා ලෝභ, දෝෂ, මෝහ කියලා අකුසල මුල් තුනක් තියෙනවානේ. හැමතිස්සෙම මෝහය කියලා කිව්වේ දැන් අවිද්‍යාව තමයි. දැන් ඕකේ හිතේ තියෙනවා. හිතේ තැන්පත් වෙලා තිබුණු පමණින් පව් සිද්ධ වෙන්නේ නැහැ. පව් සිද්ධ වෙන්නේ මොනවයින්ද? ඒවා ක්‍රියාවට නැගීමෙන්. ලෝභය ක්‍රියාත්මක වෙනවා. ද්වේෂය ක්‍රියාත්මක වෙනවා. මෝහය ක්‍රියාත්මක වෙනකොට පව් සිද්ධ වෙනවා. අන්න ඒකයි වෙන්නේ පින්නතුනි. එහෙනම් පැහැදිලි දෙයක් තමයි
මේ දුෂ්චරිත තමයි පංච නීවරණ පෝෂණය කළේ. මේ සිතින් කයින් වචනයෙන් කරන වැරදි නිකම්ම සිද්ධ වෙන්නේ නැහැ. යම් කිසි හේතුවක ප්‍රතිඵලයක් නිසා තමයි ඒකත් සිද්ධ වෙන්නේ. එහෙනම් මේ ත්‍රිවිධ දුෂ්චරිත පෝෂණය කළේ කවුද? ත්‍රිවිධ දුෂ්චරිත පෝෂණය කළේ ඉන්ද්‍රිය අසංවරයයි. පින්නතුනි, ඉඳුරන් අසංවරකම. මොනවද ඉඳුරන්? ඇස කන නාස දිව ශරීරය. මේ ඉඳුරන් අසංවර වුණොත් ඇහැ පාලනයක් නැහැ, කන පාලනයක් නැහැ, නාසය පාලනයක් නැහැ, දිව පාලනයක් නැහැ, ශරීරය පාලනයක් නැහැ. පාලනයක් නැති වෙනකොට මොකද වෙන්නේ? පාලනයක් නැති වෙනකොට පින්නතුනි, ඇස පාලනයක් නැති වෙනකොට රූප පසුපස හඹා යනවා. මේ රූප පසුපස හඹා යනකොට වර එක ඇලෙනවා, වර එක ගැටෙනවා. ඉන්ද්‍රියට සංවරයක් නැත්තම්, හික්මීමක් නැත්තම්, පාලනයක් නැත්තම් දකින රූප පසුපස හඹා යනවා. ඇසෙන ශබ්ද පසුපස හඹා යනවා. දැනෙන සුවඳ පසුපස හඹා යනවා. රස පසුපස හඹා යනවා. පහස පසුපස හඹා යනවා. අන්න පුද්ගලයා විනාශ ස්වභාවයට පත් වෙන හැටි. අපිට ඉන්ද්‍රිය තියෙන්නේ ජීවත් වෙන්න. ඉන්ද්‍රිය ප්‍රයෝජනෙට ගන්න ඕන. ඇහැ තියෙන්නේ රූප බලන්න තමයි. කන තියෙන්නේ ශබ්ද අහන්න තමයි. නාසය තියෙන්නේ ගඳ සුවඳ දැනගන්න තමයි. දිව තියෙන්නේ රස බලන්න තමයි. ශරීරයේ තියෙන්නේ පහස ලබන්න තමයි. ලෞකික ජීවිතය තුළ. හැබැයි ඒවාට සීමාවක් පනව ගත්තේ නැත්තම් අන්න ඒක තමයි ඉන්ද්‍රිය සංවරය ඕනේ කියන්නේ. සීමාවක් පැනෙව්වේ නැත්තම් ඉන්ද්‍රිය තුල ඇතිවන්නේ අසංවරකමක්. අසංවරකම නිසා සීමාව ඉක්මවා ඒවා පසුපස හඹා යනවා. හඹා යාමත් එක්කම පුද්ගලයා තුල ඇතිවන්නේ වැරදි ක්‍රියා. ඇස සංවර කරගත්තේ නැති නිසා තමයි, කන සංවර කරගත්තේ නැති නිසා තමයි, නාසය දිව ශරීරය සංවර කරගත්තේ නැති නිසා තමයි අපි ප්‍රාණඝාත කරන්නේ. අපි හොරකම් කරන්නේ. වැරදි කාම සේවනයට යන්නේ. බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුෂ වචන, හිස් වචන දොඩන්නේ. ඒ වගේම අනුන් නැසේවා කියන ක්‍රෝධ සහගත, වෛර සහගත චේතනා ඇති කරගන්නේ. ඊළඟට විෂම ලෝභය ඇති කරගන්නේ අවිද්‍යාව. විෂම ලෝභය අපි ඇති කරගන්නේ, මසුරුකම ඇති කරගන්නේ, මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ පින්නතුනි ඉන්ද්‍රියන්ගේ සංවරකමක් නැති නිසා. ඉන්ද්‍රයන් සංවර කරගත්තා නම් මේක වෙන්නේ නැහැ. එහෙනම් ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍යයි. එහෙනම් පින්නතුනි ඉන්ද්‍රයන් සංවරකමක් නැති නිසා ත්‍රිවිධ දුෂ්චරිත අපි කරනවා. බලන්න එකින් එකට සම්බන්ධකම පවතින හැටි කොච්චර ලස්සනට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවද? ඊළඟට පින්නතුනි ඉන්ද්‍රිය අසංවරය ඇතිවන්නේ ඇයි? ඉන්ද්‍රිය අසංවරය පෝෂණය වන්නේ අසති අසම්පජඤ්ඤේ. මොකද්ද අසති අසම්පජඤ්ඤේ කියන්නේ? සති සම්පජඤ්ඤේ විරුද්ධ පැත්ත. සති කියන්නේ සිහිය නම් අසති කියන්නේ සිහිය නැහැ. සම්පජඤ්ඤ කියන්නේ නුවණ නම් අසම්පජඤ්ඤ කියන්නේ නුවණ නැහැ. එහෙනම් අසිහිය හා අසම්පජඤ්ඤය අනුවණකම, නුවණ නැතිකම. සිහියත් නුවණත් නැතිකම. සිහියත් නුවණත් තිබුණා නම් අපි ඉන්ද්‍රිය පාලනය කරගන්න ඕනේ. සිහිය නැති වුණු ගමන් ඇසේ පාලනයක් නැහැ. සිහිය නැති වුණු ගමන් කනේ පාලනයක් නැහැ. සිහිය නැති වුණු ගමන් නාසයේ දිවේ ශරීරයේ පාලනයක් නැහැ.
එහෙනම් පාලනයෙන් ගිලිහෙනවා. ගිලිහෙන්නේ මොකද්ද? සිහිය නැති නිසා, නුවණ නැති නිසා. එහෙනම් අසති අසම්පජඤ්ඤය නිසා බලන්න පින්නතුනි පුද්ගලයා තුල ඉන්ද්‍රිය අසංවරකම ගොඩ නැගෙනවා. බලන්න කොච්චර ලස්සන පැහැදිලි කිරීමක්ද බුදුහාමුදුරුවෝ. ඊළඟට පින්නතුනි මේ අසති අසම්පජඤ්ඤේ පෝෂණය වෙන්නේ මොකෙන්ද? අසති අසම්පජඤ්ඤේ පෝෂණය වෙන්නේ අසත්පුරුෂ නැත්නම් අයෝනිසා මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය. අසත්පුරුෂ ආශ්‍රයයට තමයි අපි දැන් එන්නේ. නමුත් යෝනිසෝ මනසිකාරයේ විරුද්ධ පැත්ත. අයෝනිසෝ මනසිකාරය. එහෙනම් අපි තුල සිහියයි නුවණයි නැති වෙන්නේ යෝනිසෝ මනසිකාරය නැතිකම නිසා. අයෝනිසෝ මනසිකාරය නිසා. අයෝනිසෝ මනසිකාරය තියෙනකොට යමක් දුර දක්නා නුවණින් කරන්නේ නැහැ. කල්පනාවක් නැහැ. ඉදිරිය බලලා තීරණ ගැනීමක් නැහැ. කල යුත්ත නොකල යුත්ත දන්නේ නැහැ. හරි දේ වැරදි දේ දන්නේ නැහැ. සාධාරණේ අසාධාරණේ සරු දේ නිසරු දේ දන්නේ නැහැ. එහෙනම් මෙවැනි තැනකට ඇද වැටෙනවා. අයෝනිසෝ මනසිකාරය නිසා අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ. සරු දේ නිසරු ලෙස දකිනෝ නිසරු දේ සරු ලෙස දකිනෝ. බලන්න පින්නොතනි එතෙන්ට මනස ඇද වැටෙනවා. අපි කරන්නෙම වැරදි වැඩ. අයහපත් වැඩ. පාපී වැඩ. නොපනත්කම්. ඒව තමයි සිද්ධ කරන්නේ. ඒ නිසා අයෝනිසෝ මනසිකාරය අපි තුල ඇති වෙනවා. මේ අයෝනිසෝ මනසිකාරය පෝෂණය කළේ මොකෙන්ද? අයෝනිසෝ මනසිකාරය පෝෂණය වෙන්නේ අසද්ධාවෙන්. ශ්‍රද්ධාව නැතිකමින්. ශ්‍රද්ධාව කියන්නේ මොකෙන්ද? මොකද්ද? ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරෙහි ඇතිවන සැබෑ පැහැදීම. බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරෙහි සැබෑ ලෙස පැහැදෙන්නම් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ දැනගන්න ඕන. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ නවාරහාදී බුදු ගුණ, ධර්මයේ ස්වාක්ඛාතතාදී ගුණ, සංඝයාගේ සුප්‍රතිපන්නාදී ගුණ ඒව දැනගන්න. ඒවා ගැන අවබෝධයෙන් ඇති කරගන්න පැහැදීම. ඒකට තමයි කියන්නේ ශ්‍රද්ධාව. ඒවා ගැන නිසි දැනීමක් නැතුව පැහැදෙන්නේ නැත්තම් එතන තියෙන්නේ අසද්ධාව. එතකොට අසද්ධාව තියෙන කෙනාට අනිවාර්යයෙන්ම අයෝනිසෝ මනසිකාරයයි ගොඩ නැගෙන්නේ. අසද්ධාව පෝෂණය වෙන්නේ මොකෙන්ද? අසද්ධාව පෝෂණය වෙන්නේ අසත් ධර්මයෙන්. සද්ධර්මයේ වෙනුවට අසත් ධර්මයේ ඇහුවොත් කවදාවත් සද්ධාාවක් ඇති වෙන්නේ නැහනේ. වැරදි දේ හරි විදියට අහගත්තොත් එතකොට සත්‍ය ධර්මයේ වැරදි ලෙස අර්ථකථනය කරපු එකක් තමයි අහන්නේ. එතකොට කල යුතු දේ දන්නේ නැහැ. නොකල යුතු දේ තමයි කල යුත්තේ හැටියට ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් අන්න එතනදි වෙන්නේ මොකද්ද පින්නතුනි? වැරදි දේ හරි විදියට තේරුම් ගන්න. එතකොට වැරදි දෙයට තමයි පුජ්‍යලයා නැඹුරු වෙන්නේ. වැරදි දෙයට නැඹුරු වෙනකොට මොකද වෙන්නේ? කවදාවත් ශ්‍රද්ධාවක් හිත තුළ ඇති වෙන්නේ නැහැ. අසද්ධාවයි වැඩෙන්නේ. එහෙනම් අසත් ධර්මය පෝෂණය වෙන්නේ මොකෙන්ද? අසත්පුරුෂ සේවනයෙන්. බලන්න පින්නතුනි සත්පුරුෂේ ආශ්‍රයයට නැති වුණාම පුජ්‍යලයාට වෙන විපත.
එහෙනම් අවිද්‍යාව නම් වූ මේ සංසාරයේ දිග්ගස්සන සසර ගමන සිද්ධ කරන මේ ක්ලේශය ඒක දීර්ඝ ගමනක වැඩපිළිවෙලක් බව අපිට පේනවා. දීර්ඝ වැඩපිළිවෙලක්. එහෙනම් දීර්ඝ ගමනක් තමයි ඒකට තියෙන එකින් එක ඇවිල්ලා අවසානයේ අසත්පුරුෂ සේවනය නිසා තමයි මේ සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ. අසත්පුරුෂයා කවුද? සත්පුරුෂයා කවුද කියලා අපි තේරුම් ගන්න ඕන. මේක අනිත් පැත්තට බලන්න. එතකොට අසත්පුරුෂ සේවනය කළොත් මොකද වෙන්නේ? අපි තුල සද්ධර්මය නෙමෙයි අසද්ධර්මය වැඩෙන්නේ. අසද්ධර්මය අහන්න ලැබෙනකොට අපි තුල වර්ධනය වෙන්නේ ශ්‍රද්ධාව නෙමෙයි අසද්ධාව. අපි තුල අසද්ධාව වර්ධනය වෙනකොට අපේ වැඩෙන්නේ මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය වැඩෙනකොට අපි තුල ඇති වෙනව පින්වතුනි අසති අසම්පජඤ්ඤය. අසති අසම්පජඤ්ඤය අපි තුල වැඩෙනකොට අපි තුල තියෙන ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා. ඉන්ද්‍රිය අසංවර වෙනවා. ඉන්ද්‍රිය අසංවර වෙනකොට අපි සිතින් කයින් වචනයෙන් වැරදි දේ කරනවා. මේ සිතින් කයින් වචනයෙන් වැරදි දේ කරනකොට අපි තුල පංච නීවරණ හට ගන්නවා. පංච නීවරණ හට ගන්නකොට ඒ නිසා අවිද්‍යාව ඇති වෙනවා. බලන්න පින්නතුනි පුදුම ලස්සන පැහැදිලි කිරීමක් නේ බුදුහාමුදුරුවෝ. ඔන්න අපේ අවිද්‍යාව ඇති වෙන හැටි. එතකොට අවිද්‍යාව නිසා සසර ගමන සිද්ධ වෙනවා. ඕක තමයි ස්වභාවය. එතකොට අවිද්‍යාව නිසා අපි මොකද කරන්නේ? ඊළඟට දිගින් දිගට අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර කරනෝ කුසල කුසල කර්ම සංඛාර පත්‍ය විඥානං සංඛාර නිසා විඥානය ඇති වෙනවා. පින්පව් දෙක නිසා තමයි චුතිසිත හටගන්නේ විඥානය. විඥාන පත්‍ය නාම රූපං විඥානයත් එක්ක නාම රූප දෙක හටගන්නවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන නාම රූප. එතකොට එතන තියෙනවා රූප එකයි නාම හතරයි. රූපයට රූපේ කියනවා, වේදනා සංඥා සංකාර විඥාණයට නාම කියනවා. එතකොට ඔන්න නාම රූප හට ගන්නවා. නාම රූප කියලා කියන්නේ සත්වයා කියන එකයි. නාම රූප නිසා නාම රූප පත්‍ය සලආයතන නාම රූප නිසා ෂඩ් ආයතන ඇති වෙනවා. ඇස කන නාසය දිව ශරීරය මනස. සලආයතන පත්‍ය පස්සෝ සලආයතන නිසා ස්පර්ශය ඇති වෙනවා. ඇසෙන් රූප කනෙන් ශබ්ද නාසයෙන් ගඳ සුවඳ දිවෙන් රස ශරීරයෙන් පහස සහ මනසින් සිතුවිලි. මේවා ස්පර්ශ වෙනවා. ඇසයි රූපයයි චක්කු විඥානයයි එකතු වුණාම එතන ස්පර්ශයක්. මේ කරුණු තුන තින්නම් සංගති පස්සෝ. මේ කරුණු තුන නිසා ස්පර්ශය හට ගන්නවා. හැමතැනම එහෙමයි. පස්සපච්චය වේදනා ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා. වේදනාව සුඛ දුක්ඛ උපේක්ඛා. වේදනා පච්චය තණ්හා වේදනාව නිසා තණ්හාව හට ගන්නවා. ඇලීම් ඇති වෙන්නේ තණ්හාවෙන්, ගැටීම් ඇති වෙන්නේ තණ්හාවෙන්. තණ්හා පච්චය උපාදානං තණ්හාව නිසා උපාදානය හට ගන්නවා. දැඩි වල්ලා ගන්නවා. උපාදාන පච්චය භව. උපාදාන නිසා භව ඇති වෙනවා. භව කියන්නේ සසර. භවය නිසා මොකද වෙන්නේ? ඊළඟට ජාතිය උපත ඇති වෙනවා. අන්න වෙන්නේ ඒකයි. උපත. ජාතිපච්චය උපත නිසා ජරා වයසට යනවා. මරණය ඇති වෙනවා. එහෙනම් පින්නතුනි මෙන්න බලන්න අවිද්‍යාව ඇති උනේ දීර්ඝ ගමනක ස්වභාවයක් නිසා. දීර්ඝ වැඩපිළිවෙල. අවිද්‍යාව නිසා සසර ඇති වෙනවා. එහෙනම් දිගින් දිගටම සංසාරය අපේ මෙරි මෙරි ඉපදි යන්නේ අවිද්‍යාව නිසා. සාමී අවිද්‍යාව අපි දුරු කරගන්න ඕන. එහෙනම් මේකට මූලික වශයෙන් හේතු වෙන්නේ සත්පුරුෂ සංසේවනයයි. එතකොට සත්පුරුෂයෙක් ආශ්‍රය කරන්න අපිට ලැබුණොත් පින්නතුනි
සත්පුරුෂයා නිසා අපිට මොකක්ද අහන්න ලැබෙන්නේ? සද්ධර්මය. සද්ධර්මය අහනකොට අපි තුල ඇති වෙනවා මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නිසා ඇති වෙනවා යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය නිසා ඇති වෙනවා සති සම්පජඤ්ඤය. සති සම්පජඤ්ඤය නිසා ඇති වෙනවා ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය නිසා ඇති වෙනවා ත්‍රිවිධ සුචරිත කර්ම. ත්‍රිවිධ සුචරිත කර්ම නිසා පංච නීවරණ දුරු වෙනවා. පංච නීවරණ දුරු වෙනකොට අවිද්‍යාව දුරු වෙනවා. අන්න නිවන් මඟ. අන්න සසර මඟ, අන්න නිවන් මඟ. ඒ නිසා පින්නතුනි මේ අපේ සංසාරයට බලපාන මේ අවිද්‍යාව තමයි අපි දුරු කරගන්න ඕන. මේ අවිද්‍යාව දුරු කරගත්තොත් සසර ගමන එතනින් අවසන් වෙනවා. ඒක තමයි සදා සැනසීම වෙන්නේ. ඒක තමයි පින්නතුනි අපට අත්‍යවශ්‍ය කාරණය. මොහොකටද? නිර්වාණය පසක් කරගන්න. එහෙනම් සංසාරයේ මෙරි මෙරි ඉපදී යන ගමන අපි එතනින් නතර කරනවා. එතනින් නතර කරලා පින්නතුනේ අපිට පුළුවන් වෙනවා අපේ సంతానගත කෙලෙස් දුරු කරලා උතුම් සදා සැනසීම වන උතුම් නිවන සාක්ෂාත් කරගන්න. අපි යන්නේ එතෙන්ට එන්න ඕන. අපි එතෙන්ට આવොත් අපේ ජීවිතේ ජයගත්ත වෙනවා. සසර ජයගත්ත වෙනවා. එහෙනම් අපි උත්සාහ කරමු අන්න එතෙන්ට එන්න. මේ බණපදය ඔබේ ජීවිතයට කරගෙන සසරගත දුක නිවා උතුම් අමා මහ නිවනින් සැනසෙන්න අදිෂ්ඨාන කරගමු. පින්නතුනි අද මේ ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කළේ 252 උඩුමුල්ල මුල්ලේරියාව නවනගරය. මේ ලිපිනේ පදිංචි නීතිඥ අම්පේ ගමගේ උපේක්ෂා දිල්හානි මෙනවියයි. එතුමිය ප්‍රමුඛ පවුලේ පින්වත් පිරිස තමයි අද දායකත්වයෙන් කටයුතු කළේ. ඇයගේ බලාපොරොත්තුව නීතිඥ අම්පෙගමගේ උපේක්ෂා දිල්හානි මෙනවියගේ ජුනි මාස 8 වන දිනට යෙදෙන ජන්මදිනයට ආශිර්වාද ලබා ගන්න. අපි මුලිනුත් ප්‍රාර්ථනා කළා එතුමියට නිදුක් නිරෝගී බව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා, සුබ උපන් දිනයක් වේවා. සසරේ කරන ලද අකුසල කර්ම දුරු වීම පිණිස මේ කුසල ශක්තිය හේතු වාසනා වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස උපකාර වේවා. පරලෝසපත් MD අයිරින් ඩයස් මෑණියන්ටත් අම්පෙගමගේ බුද්ධදාස පියාණන්ටත් මල්දෙනියගේ පොඩි නෝනා ආච්චි අම්මාටත් MD කරෝලිස් ඩයස් සීයාටත් අම්පෙගමගේ සෝමදාස බාප්පාටත් ඇතුළු සියලු සංසාරගත ඥාතීන්ට මේ පින් අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවා. අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා. දීර්ඝායුෂ ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. දිදුල මාධ්‍ය ජාලයේ ගරු සභාපති තැන්පත් පූජ්‍යපාද මාලිගා විලාසජී නායක ස්වාමීන් වහන්සේට, දේශකයාණන් වහන්සේටත්, දිදුල කාර්ය මණ්ඩලයටත්, නෑදෑ හිත මිතුරන් ඇතුළු ලක්වැසි ලෝවැසි සැමටත්, ධර්ම දේශනාවට සවන් දුන් පින්වත් ඔබටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමි. මේ සියලු ප්‍රාර්ථනා ඒ අයුරින් ඉෂ්ට සිද්ධ වේවා. සසර දුක් නිවා අමා මහ නිවනම සාක්ෂාත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං තුමන් පරන්ති